आयुबोवान प्रवृत्ति मැදිරියේ සිට මම සඳුනේ ලියනාරච්චි ප්‍රථම නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත නියෝජ්‍ය කතානායක ධුරය යලි රංජිත් සියඹලාපිටියට හර්තාලයට පාර්ශ්ව රැසකගේ සහාය පෞද්ගලික බස් වර්ජනයේ ළංගම සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වසයි සරසවි සිසුහු අදත් විරෝධයේ විදුලි කප්පාදුව අඛණ්ඩව තෙල් අර්බුදය උග්‍ර වෙයි. ප්‍රථම නවධානය අද පාර්ලිමේන්තුව වෙත මහජන බැංකුවේ පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා වැඩි ඡන්දයෙන් තේරිපත් වුණා. ඒ ඔහු නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ එම ධුරය සඳහාමයි. ඒත් සමගින් අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය. නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ දෙවැනි පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව මා මෙහිදී ඉදිරිපත් කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ප්‍රශ්නයක් ඇහුවා මීට පෙර අර ශ්‍රී ලංකන් එයාලයින් ආයතනයේහි කැඳවීමක් කරනවාද කියලා. ඒකත් මම මේ අවස්ථාවේදීම දැනුම් දෙන්න කැමතියි මේ ගරු සභාවට. අප ශ්‍රී ලංකන් එයාලයින් ආයතනය කැඳවා ඒ සම්බන්ධව ගන්න තීරණයක් රැගෙන තියෙනවා. ඒ අනුව නව එයාලයින්ස් නැත්නම් මේ අලුත් ගුවන් යානා ලබා ගැනීම මාස 3කින් කල් දාලා තියෙනවා. මේක මේ සභාවට දැනුම් දෙනවා. එසේ දැනුම් දෙන ගමන් ගරු කතානායකතුමනි පොදු ව්‍යාපාර කාරක සභාවේ 9 වෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සැසිවාරයේ දෙවෙනි වාර්තාව මම සභාගත කරනවා. අපි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනාගතය ගැන තීරණය කරන්න ඉස්සෙල්ලා මේවා මිලදී ගන්න එකේ තේරුමක් නැහැ. අපි ඒ නිසා ඒවා තීරණය කළා. අපි කතා කරගෙන ඊට පස්සේ බලමු මොකද කරන්නේ. මේක විකුණනවද තියා ගන්නවද මොකද්ද කරන්නේ වහලා දානවද ඒ ටික තීරණය කරන් පස්සේ මේවා ගැන අපි පියවර ගමු නැත අපිට බනි. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඉහළ ආදායම් ලබන පුද්ගලයින්ට බදු සහන ලබා දීම මගින් රජයේ ආදායම කොපමණ ප්‍රමාණයකින් අඩු වුණාද? ඉහත බදු සහනය තුලින් ඍජු බදු ගෙවන්නන් හා වක්‍ර බදු එකතු කළ අගේ මත බදු ගෙවන්නන්ගේ කොපමණ සංඛ්‍යාවක අඩුවීමක් සිදු වුණාද? ඊයේ දවසේ මේක ලැබුණම අද දින ප්‍රායෝගිකව මේ සියල්ලටම උත්තර දීමේ හැකියාවක් අපිට නැහැ. ඒ වුණාට ගරු කතානායකතුමනි මුදල් අමාත්‍යාංශයේ සතුව තිබෙන ඒ තොරතුරු ටික අපි ලබා දෙනවා. කොවිඩ් කාලය තුල ලොක්ඩවුන් කරන්න කියලා අපි කියනවා. ලොක්ඩවුන් කරාම ආය අරින්න කියලා කියනවා. ආර්ථිකය සංකෝචනය වෙලා තියෙනවා. ඒකෙන් ප්‍රථම වතාවට මේ රටේ ආර්ථිකය 2020 වර්ෂයේ ඍණ 3.6ක් ලෙස සංකෝචනය වුණා. ඒක රජයක් හැටියට අපිට පාලනයෙන් තොර දෙයක්. ඒ අරුණාම ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා ලෝකේ ඉන්ධන මිල 138කින් වැඩි වෙලා තියෙනවා. ඩොලර් 37ට 40ට 50ට තිබුණු ඩොලර් බැලරය අද 110 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක ලංකාවේ ඩිප්‍රිසියේෂන් එක ගත්තම ශාල පාඩුවක් රජයට දරන්න සිද්ධ වෙනවා. නමුත් අය රටේ ජනතාවගේ ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා මේ කටයුතු කරගෙන යනවා. පසුගිය 18 වෙනිදා සිදු කරන ලද මිල සංශෝධනය සිදු කරන්න පෙර මේ රටේ khනිජ තෙල් අලවියෙන් khනිජ තෙල් මිලදී අරගෙන khනිජ තෙල් අලවිය කිරීම තුලින් ඉන්ධන අලවිය කිරීම තුලින් දෛනිකව khනිජ තෙල් සංස්ථාව ලබපු පාඩුව මිලියන 1613ක් ගරු කතානායකතුමනි. ඒ කියන්නේ අපි khනිජ තෙල් සඳහා අපි වියදම් කරන මුදලට වැඩිය අඩු මුදලකට තමයි අපි ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ ඒක ලබා දීලා තිබුණේ. ඒ සඳහා සහන ආධාරයක් ලබා දීලා තිබුණා. පෙට්‍රල් වලට, ඩීසල් වලට, භූමි තෙල් කියන තුනටම ඒක දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආවා. 1613ක් දෛනිකව සිදුවෙච්ච පාඩුව බිලියන 1.6ක්. ඒ වගේම මිල සංශෝධනය තුලින් ඉන්පසුවත් ගරු කතානායකතුමනි අපි කියන්න ඕනේ ඒක ලාභදායී තත්ත්වයට පත් වෙලා නැහැ. සෑම ලීටරයකින් තවමත් ජනතාවට සහන ආධාරයක් ලබා දෙමින් තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. පසුගිය කාල සීමාවේ දිගින් දිගටම සිදු විදුලි විසන්ධි කිරීම හේතුවෙන් ගෘහ ඒකකයන්ගේ සහ කර්මාන්තවල විදුලි පරිභෝජනය කොපමණ ප්‍රමාණයකින් අඩු වේද කියන එක තාක්ෂණික ප්‍රශ්නයක් නෙවෙයි. මේ දත්ත ආණ්ඩුව දැනගෙන තියෙන්න ඕන. ගරු විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නය ඉදිරිපත් කළේ ඊයේ. මේ අපි පැය 24න් මේ උත්තරය සලසලා දීලා තියෙන්නේ. ඉතින් මේ තොරතුරු එක රැයෙන් අරගන්න අපි කොහෙද තියෙන්නේ? ස්විච් එක තාම ලෑස්ති නෑ. ස්විච් එක අපපු ගමන් එන්න. අපි ස්විච් එකට යමු ඉදිරියට. දැන් නියෝජ්‍ය කතානායකවරයෙකු ඡන්දයෙන් පත් කර ගැනීම, තෝරාපත් කර ගැනීමයි දැන් ඊළඟට කරන්න තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ නමක් ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කෑගල්ලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පැතුමාගේ නම මම යෝජනා කරනවා. ගරු කතානායකතුමනි ඒක ඉස්සර කරන්න කවුරු හරි මම ස්ථිර කරනවා අපේ අපේක්ෂකයා විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමාගේ නම යෝජනා කරනවා.
ඒ යෝජනාව විස්තර කරන්න. කරු කතානායකතුමනි ඉම්තියාස් බාකිර් මැතිතුමාගේ නම මම ස්ථිර කරනවා. ගරු රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමා ඡන්ද 148යි. ගරු ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමා ඡන්ද 65යි. නරක් වූ ඡන්ද සංඛ්‍යාව 3යි. ඒ අනුව රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමා නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් නියෝජ්‍ය වශයෙන් ඡන්දයෙන් තෝරාපත් කරන ලැබම විපක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වීමේදී ඒ ඡන්දය දුන්න සියලු දෙනාටත් ඒ වගේම ඡන්දය නොදුන්න සියලු දෙනාටත් මම මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරනවා. හැබැයි මේ සභාව කියන්නේ හැම වෙලාවෙම අපේ රටේ ජනතාවගේ හඬ නියෝජනය වන මධ්‍යස්ථානයක් විය යුතුයි. ආණ්ඩුවට බැරි වුණා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න නියෝජ්‍ය කතානායක තනතුරට. දෙන්නම ආවේ විපක්ෂයෙන්. දෙන්නම සුදුසු පුද්ගලයෝ. එතනදී ආණ්ඩුව එක්කෙනෙක් ඉදිරිපත් කරා නම් ඇත්තට ආණ්ඩුවටත් Tamanට බහුතරයක් තියනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් මෙතෙන්ට අන්තිමට මේ විපක්ෂ දෙන්න අතර තෝරන්න සිදු වුණා. ඒකත් පෙනෙන්නේ මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඉම්තියාස්ගේ තාත්තා කතානායක හැටියට හිටියා. මට අවස්ථාව ලැබුණා එතුමා එක්ක හොඳට වැඩ කරන්න. රංජිත් සියඹලාපිටිය අද නියෝජ්‍ය කතානායක හැටියට ඉන්නේ. එතුමා හොඳට වැඩ කටයුතු කරලා තියෙනවා. ඇමතිවරයෙක් හැටියට. ඉතින් මෙතන අපි මේ ප්‍රතිඵලය පිළි අරගෙන වැඩ කරමු. මෙතන අපිට බෙදෙන්න වැඩක් නැහැ. අපි එකතු වෙලා වැඩ කරමු. මොකද රටේ ජනතාව කියන්නේ රාජපක්ෂවරු විතරක් යවන්න කියලා. සම්පූර්ණ SLPP එක යවන්න කියන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ වෙනම දාලා අපි මේ පැත්තේ ඉඳන් මේ වැඩ කටයුතු ටික අපි කරමු. මොකද මේ රටේ තියෙනවා විශාල ආර්ථික ප්‍රශ්නයක්. මේ පාර්ලිමේන්තුව හරියට ඇත්ත වශයෙන්ම හැසිරෙන්නේ නැත්නම් මෙතන සිදු වෙන්නේ මොකද්ද? එතකොට සිදු වෙන්නේ රටේ මිනිස්සු ආපහු මෙතෙන්ට එනවා. අපි මේ සතිය ගත කළා තාම අපිට ප්‍රතිඵලයක් ලබා ගන්නට බැරි වුණා. ඊළඟ සතියේ පාර්ලිමේන්තු සතියේ කතානායකතුමා මේක නොකරනවා නම් මේ පාර්ලිමේන්තුවේ තියෙන ගෞරවය විතර නෙමෙයි බලයක් නැති වෙනවා. සති දෙකක් විතර තිස්සේ විශාල වශයෙන් අපි සාකච්ඡා කරා. හැබැයි මේ කිසිම සාකච්ඡාවක අවසාන ප්‍රතිඵලයක් නැහැ. අපි යෝජනා කරා අන්තර්වාර පාලනයකට සර්වපාක්ෂික අන්තර්වාර පාලනයකට එමු කියලා. හැබැයි ආණ්ඩු පක්ෂනුත් විරුද්ධ පක්ෂ විපක්ෂ නායකතුමා ඇතුළු කිසි කෙනෙක් මේ සාධනීය යෝජනා වලට එකඟ නැහැ. හරි අපි කල්පනා කරනවා හෙට විශ්වාස භංගය ගෙනල්ලා ඒ විශ්වාස භංගයෙන් මේ ආණ්ඩුව පළවා හැරලා මේ ආණ්ඩුව අයින් කරොත් අපි අහනවා විපක්ෂ නායකතුමාගෙන් ඔබතුමා ආණ්ඩුව සජබේ ආණ්ඩුවක් පිටවන්න සූදානම්ද මේ රටේ ආණ්ඩුවක් නැති වෙනවට? එහෙම නැත්නම් අන්තර්වාර පාලනයකට සූදානම්ද? ඒ දෙකම නැතුව මෙතන මේ දේශපාලන ගේම් එකක් ගහන්නේ. අපි විපක්ෂ නායකතුමාගෙන් අහනවා ඊයේ තිරු නඩේෂන්ගේ ගෙදරදී ඔබතුමාගේ මව්තුමිය කවුද හම්බුනේ? ඒ හම්බ වෙලා අද විපක්ෂයේ ගොඩනගන්න තිබුණු මේ සමගිය නැති කරේ කොහමද? ඒවට කොහෙන්ද ඩීල් ගියේ? ඒවා විපක්ෂයේ වාහනේ යන විපක්ෂයේ වාඩි වෙලා එහෙම ඩීල් දාගෙන මේ රටේ පුළුල් ජනතා සමගිය ඇති වෙන එක අයි නවත්තන්නේ. මේ තරුණ පරම්පරාව අද නැගිටලා තියෙනවා මේ ක්‍රමයට එරෙහිව. අපි තාමත්ම පැහැදිලිව මතක තියාගන්න ඕනේ අද තියෙන්නේ එක් ආණ්ඩුවක් පරාජය කළා තව ආණ්ඩුවක් ගෙනීමේ ගැටලුවක් නෙවෙයි. රාජ්‍යයේ බිඳ වැටීමක්, ක්‍රමයේ බිඳ වැටීමක්, මෙතෙක්කල් පවත්වාගෙන ආපු සම්ප්‍රදායේ බිඳ වැටීමක්. ඒ බිඳ වැටීම නිසා තමයි මේ රටේ තරුණ පරම්පරාව කියන්නේ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා. 225ටම ගෙදර යන්න කියලා. ඒ මොකද මේ 225න් හැමෝම නරකයි නෙවෙයි වෙන්න පුළුවන්. හැමෝම යම් දායකත්වයක් රටට කළා තියෙන පුද්ගලයෝ මෙතන ඉන්න පුළුවන්. හැබැයි සමස්තයක් හැටියට මේ පාර්ලිමේන්තුව මේ රටේ අනාගතය සම්බන්ධයෙන්, මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, නීති තැනීම පිළිබඳ කාරණා සම්බන්ධයෙන් අසමත් බවයි මේ රටේ බහුතර ජනතාවක් අද විශ්වාස කරන්නේ. මහජන බැංකුවේ People's Remittance වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. Multiple devices එකවර කනෙක්ට් කළ හැකි internet like a boss SLT Mobitel Fiber. ආණ්ඩුවේ සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අද මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. මේ එහිදී අදහස් පළ කළ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා. විපක්ෂය කියලා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කණ්ඩායම පමණක් නෙවෙයි. විපක්ෂය කියලා කිව්වම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායමක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 3 දෙනෙක් ඉන්නවා. දැන් අපිත් ඉන්නවා. TN එකක් ඉන්නවා. දැන් මෙතනදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 3 දෙනා මං හිතන විදිහට ඡන්දය දීමෙන් වැළකීලා ඉන්නේ. ඒ කියන්නේ
කටුගාලා. එතකොට දැන් අඩු ගානේ සජිත් ප්‍රේමදාසට පුළුවන් වෙන්න ඕන යා ඇත්ත විපක්ෂ නායකයෙක් නම් Taman දාන අපේක්ෂකයාට ජනතා විමුක්ති පෙරමුණේ තුන්දෙනාගේ හරි සහාය ගන්න. ඒ කියන්නේ විපක්ෂ නායකයෙක් කියන්නේ විපක්ෂයේ ඉන්න පක්ෂ ටික එකඟ කරගෙන හැකිතාක් එකමුතු කරගෙන යන්න බලන කෙනෙක්. මේ ගොන් විපක්ෂ නායකට අඩු ගානේ ජනතා විමුක්ති පෙරමුණේ තුන්දෙනාගේ ඡන්දෙවත් ගන්න පුළුවන් කමක් නැහැ අපේක්ෂකෙක් දාන්න. කලින් අපිට කිව්වනම් ඒගොල්ලොත් අපේක්ෂකෙක් දානවා කියලා එක්ක අපිට අපේක්ෂකෙක් නොදා ඉන්නද? ඒ මොකටද? අන්න ඒක තමයි හේමා ප්‍රේමදාස මහත්මියව හම්බුනේ ඊයේ රැයි පෙරේද රැයි තිරු නඩේසන්ගේ ගෙදරදී තිරු නඩේසන් තමයි කපුගම කළේ. කොහොට්ටුවේ නායකයෙක් තමයි හම්බුනේ. හේමා ප්‍රේමදාස මැතිණියත් එක තමයි කුටු කෑවේ. කුටු ගාලා මොකද කරේ? කොහොට්ටුවේ කට්ටියට ඕන විපක්ෂයට ගිය කට්ටිය තාමත් ඉන්නේ අපිත් එක්කයි කියලා පෙන්න ගන්න. සජබට ඕන විපක්ෂයට ආවට මේගොල්ලෝ ඉන්නේ තාමත් ආණ්ඩුවත් එක්කයි කියලා පෙන්න ගන්න. මොකද මේ දෙගොල්ලොන්ටම ඇනේ වෙලා තින්නේ අපි. දැන් සජබේ හිතනවා අපේ ස්වාධීන කණ්ඩායමෙන් දාන කෙනා වෙනුවට ඒගොල්ලොත් කෙනෙක් දාලා පොහොට්ටුවේ කට්ටියට අපි දාන කෙනාට ඡන්ද දෙන්න සැලසුව ගමන් මේගොල්ලෝ ආණ්ඩුවයි එකට ඉන්නේ කියලා පෙන්න ගන්න පුළුවන්. අපි ආණ්ඩුවයි එකට ඉන්නේ කියලා පෙන්න ගන්න ගහපු මැච් එකෙන් පේනවා සජිත් ප්‍රේමදාස ඉන්නේ කාත් එක්කද කියලා. සජිත් ප්‍රේමදාස ඇත්ත විපක්ෂ නායකයෙක් නම් විපක්ෂයයි දිනවන්න ඕනේ. විපක්ෂයේ කණ්ඩායම එකමුතු කරලා තියාගන්න ඕනේ. විපක්ෂයේ සමගියයි හදන්න ඕනේ. විපක්ෂයෙන් කෙනෙක් දාද්දී දාන්න කියලා අන්තිම මොහොතේ තමන්ගෙන් කෙනෙක් දැම්මම විපක්ෂයයි බෙදෙන්නේ. විපක්ෂයේ බෙදෙන එකද විපක්ෂ නායකගේ කොන්ත්‍රාත්තුව. විපක්ෂීය කෑලි වලට කඩන එකද විපක්ෂ නායකගේ කොන්ත්‍රාත්තුව. ඒ කොන්ත්‍රාත්තුව තමයි සජිත් ප්‍රේමදාසට දැන් බාර දීලා තියෙන්නේ. ලැජ්ජයි. මෙතනින් පැහැදිලිව පේනවා සජිත් ප්‍රේමදාස කරන්නේ රාජපක්ෂ පවුලේ කොන්ත්‍රාත්තුවක්. Multiple devices එකවර කනෙක්ට් කළ හැකි internet like a boss SLT Mobitel Fiber. නීති හා සාමය අමාත්‍යවරයා ලෙස දූෂණ වංචා සිදු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තමන් මෙන්ම යහපාලන රජයේද කටයුතු කළ බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා. මම නීතිය හා සාමය අමාත්‍ය හැටියට වසර දෙකකුත් මාස 3ක් පමණ කාලයක් එම අමාත්‍යාංශයේ අමාත්‍යධූරයේ කටයුතු කරා. එම නඩු ක්‍රියාදාමය පිළිබඳව අපි අනුගමනය කරේ ඊටාම විනිවිද පේන ක්‍රමවේදයක්. මේ නඩු ගැන කතා කරද්දී හැම පැත්තෙම අපිට දොස් ආවා. අපේ රටේ බයක් තිබ්බා. ලොකු අයට විරුද්ධව නඩුවක් දාන්න එන්න බයක්. මේ බයත් නැති කරන එක තමයි ප්‍රධාන වශයෙන් මුලින්ම කරන්න ඕනේ. ඒ වගේම මේ නඩු ටික ගොනු කරගන්න පැමිණිල්ලක් එකතු කරගන්න සුදුසු තැනක් සකස් කරන්න ඕන. ඒකට තමයි දූෂණ මර්දන කමිටු කාර්යාංශය ස්ථාපිත කරේ. ඔවුන් ඉදිරිපත් කරපු වාර්තාවක් අනුව මූල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි 1077ක් ලැබිලා තිබ්බා. බරපතල මූල්‍ය අපරාධ ලෙසට එම කාර්යාංශය මගින් ගොනු 438ක් අඳුනගෙන තිබුණා. පරිපාලන මට්ටමේ දූෂණ හෝ දුර්වලතා ලෙසට 539ක් අඳුනගෙන තිබ්බා. ඒවා පිළිබඳව ඔවුන් සලකලා බලලා ඒ අර කියපු විදිහට සුදුසු ආයතන වලට යොමු කරන්න කටයුතු කරා. මොනවද මේ ආයතන? CID එක ආයතනයක්. අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව තිබ්බා. පොලිස්පතිතුමාට ගොනු ප්‍රමාණයක් ඉදිරිපත් වුණා. අලුත්ම අංශයක් ආවා. ඒක තමයි FCID එක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය. ඉතින් ඒ ආයතන ඒ විමර්ශනයක් කරගෙන යද්දී යම් ප්‍රගතියක් ලැබුණා නම් නීතිපති උපදෙස් සමග ගිහිලා උසාවියේ කරුණු ගොනු කරා. නඩුවේ ප්‍රගතියේදී සැකකරුවන් රක්ෂිත බන්ධනාගත කිරීමට අවශ්‍ය ඉල්ලීම් පවා අධිකරණයට කළා. එලෙස ඉහළ පෙළේ දේශපාලකයන් බොහෝ දෙනෙක්, නිලධාරීන් බොහෝ දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ නඩු කරගෙන යන එක ලේසි වුණේ නැහැ. එකක් විශාල නඩු ප්‍රමාණයක් ආවා. මේ නඩුවල සාක්ෂි සමහර ඒවා විනාශ කළා, සමහර ඒවා වෙන රටවල් වල එක්ක ගනුදෙනු තිබ්බා, අන්තර්ජාතික ගනුදෙනු තිබ්බා. ඉතින් විවිධ ගැටලු තිබ්බා. ඒ ගැටලු නිසා ප්‍රමාද දෝෂ ඇති වුණා. තව සමහර බාධා තිබ්බා. අධිකරණ පද්ධතිය ඇති තදබදය, අනිත් එක අපේ අධිකරණ පද්ධතියේ ක්‍රියාවලිය නිසා. සමහර නඩුවක් අදාහලා ආයෙත් මාස 3කට මාස 6කට කල් යනවා. මෙන්න මේක පිළිබඳව විසඳුමක් අපි කතා කරා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සමග. අධිකරණ සංවිධාන පනතට සංශෝධනයක් ගෙනල්ලා පර්මනන්ට් හයි කෝට් දෙකක් ස්ථාපිත කරන්න කටයුතු කරා. 2018 පෙබරවාරි 18 වෙනිදා වෙනකොට මෙවැනි නඩු හෝ නීතිපතිතුමාට ඉදිරිපත් කරපු ගොනු 91ක් තියෙනවා. 2018 ඔක්තෝබර් 26 ව්‍යවස්ථා අර්බුදයක් එනවා. නැත්නම් ඒකට කිව්වේ දින 52 කුමන්ත්‍රණය කියලා. මේකත් එක්ක නීති හා සාමය අමාත්‍යාංශය දැන් නැති වෙනවා. පොලිසිය දෙපාර්තමේන්තුවක් වශයෙන් යනවා ආරක්ෂක අමාත්‍යාංශයට. ඇමතිතුමා ජනාධිපතිතුමා අපිට
ඇත්තටම දැඩි පීඩනයක් තිබ්බා මේ කටයුතු කරගෙන යද්දී. රජයක් වශයෙන් ඒ මැතිවරයා හැටියට මට තිබ්බා, මගෙන් පස්සේ මදුම් බණ්ඩාර මැතිතුමාට තිබ්බා. අදටත් අපිට තියෙනවා. හොරු ඇල්ලුවේ නැහැ. නැත්නම් දේශපාලන පරිගැනීම් කරනවා. අපිටත් ඕනෙකම තිබ්බා. හරි දේ කරන්න. කොයි අවස්ථාවකදීවත් දේශපාලන මැදිහත් වීම කරේ නැහැ කෙනෙක්ට දඬුවම් කරන්න. අපි දේශපාලන මැදිහත් වීම කරේ ක්‍රියාදාමය සකස් කළා. ඒකේ අඩුපාඩු තියෙන ඒවා හදලා ඒ ක්‍රියාදාමයට අපි රජයක් වශයෙන් සහාය වෙන්න අවශ්‍ය තැන්වල සහාය වෙලා මේ චූදිතීන්ව වරදකරුවන් බවට උසාවි මාර්ගයෙන් පත් කරන්න. රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශයන්හි සමස්ත වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් එක්ව ආණ්ඩුවට විරෝධය දැක්වීමේ හර්තාල් ව්‍යාපාරය හෙට දියත් කිරීමට නියමිතයි. හෙට දියත් කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහාය දැක්වීම සඳහා මෙවන විට විශාල පිරිසක් එක් රැස්ව තිබෙනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශයන්හි සමස්ත වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම ප්‍රවාහන සෞඛ්‍ය ඇතුළු ශ්‍රේෂ්ඨ රැසක්ද මෙම හර්තාල් ව්‍යාපාරයට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබුණා. මේ අතර හෙට දිනේ හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අප කළ විමසීමකදී කියා සිටියේ ඉන්ධන අර්බුදය හේතු කොට ගනිමින් ඉදිරි දිනවලදී බස් රථ ධාවනය සීමා කිරීමට සිදුවන බව. කෙසේ වෙතත් හෙට දිනේ සාමාන්‍ය පරිදි ලංකම බස් රථ ධාවන කටයුතු වල නිරත වන බව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා කමනාකමන මණ්ඩලය සඳහන් කළා. මගී අවශ්‍යතා මත හෙට දිනේ දුම්රිය ධාවන කටයුතු සිදු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නමුත් දුම්රිය වෘත්තීය සමිතිය සන්ධානය සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට පැවිසි 4ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි. මේ අතර සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට දිනේ දිවයින පුරා ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වෙන බව සඳහන් කළා. මේ අතර හෙට දිනේදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය ඇතුළු රටේ වර්තමාන දූෂිත දේශපාලන ක්‍රමයේ අවසන් කර ස්ථීරසාර විසඳුමක් ස්ථාපනය කිරීම සඳහා සිදු කරන ඕනෑම සාමකාමී වැඩපිළිවෙලක් ජයග්‍රහණය කිරීමට පූර්ණ සහයෝගය ලබා දෙන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබුණා. ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් රාජ්‍ය පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශවල සමස්ත වෘත්තීය සමිති හෙට දින පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහාය දැක්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවද එක්වීමට නියමිත බවයි එම සංගමේ සම්බ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ. මේ අතර කොළඹ ගාලුමුවදර පිටියේ පවත්වන ආණ්ඩු විරෝධී අරගලයේ 27 වන දිනය අදයි. අඛණ්ඩව පවත්වන මෙම අරගලයට අදත් විශාල පිරිසක් එක්ව සිටියා. අද උදැසන අරලියගහ මන්දිරයේ අසල තිබුණේ මෙවන් තත්ත්වයක්. අදට අපේ අරගලයට දින 11යි ඊයේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ගෙනල්ලා අරලියගහ මන්දිරයේ ඉඳලා ඒ බාධක ඉවත් කරන්න කිව්වා. නමුත් ඒ බාධක ඉවත් කරගෙන අපි පාරෙන් මේ පැත්තට ආවා. අපි කියන්න කැමති මේ අග්‍රාමාත්‍යවරයා ගෙදර යනකම් මොන අධිකරණ වලින් නියෝග ගෙනාවත් අපි ඒවට ගරු කරමින් අපි මේ නීතියට යටත්ව මේ අරගලය අඛණ්ඩව කරගෙන යනවා. මොකද අපි මේක දින 11කට කලින් පටන් ගත්තේ අරලියගහ මන්දිර ඉස්සරහා මේක අතරින්නත් නෙමෙයි. අපේ අරමුණක් තියෙනවා 74 වසරක පුරු වෙච්ච ජරාජීර්ණ වෙච්ච දේශපාලනය ඉවත් කරලා මේ රට හරියාකාර දේශපාලන සමාජ ආර්ථික වටපිටාවක් දක්වා අරන් යන්න ඕනේ. මේ අතර කොළඹ ගාලුමුදර පිටියේ අරගලයට සහයෝගය දැක්වීම පිණිස ඩයිකම සන්දිරිකම ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙක් අද පාකමනක් ආරම්භ කර තිබෙනවා. ඩයිකම සන්දිරිකම වත්ත පදිංචි පුෂ්මනාදන් තියාතු නම් මෙම පුද්ගලයා අද උදැසන ඩයිකම සන්දිරිකම වතුයායෙන් ගමන් ආරම්භ කොට ආගරපතන පොඩයිස් හරහා හැටන් ගිනිකත් හේන යටියන්තොට අවිස්සාවේල හරහා ගමන් කරමින් කොළඹට දින 3කින් පැමිණීමට අපේක්ෂිතයි. මේ අතර පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවක් නොවී පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව අසල මාර්ග කිහිපයක් වසදවීමට පොලිසිය අදත් කටයුතු කර තිබුණා. ප්‍රෝණි ප්‍රකාශයෙන් කෙටි විරාමයක් දැන්. අද දිවයින පුරා පැය 3කට අධික විදුලි කපාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර හිමි වුණා.
ඒ අනුව දිවා කාලයේ පැය දෙකක් වශයෙන් හා රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක් වශයෙන් විදුලි කප්පාදුවක් සිදුවන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. එමෙන්ම හෙට දිනේ සිට ලබන 8 වෙනිදා දක්වාත් පෙර පැවති පරිදිම පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන්නා. මේ යටතේ ඒ සිට W දක්වා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුල පැය දෙකක් බැගින්ද පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැයයි විනාඩි 20ක කාලයක්ද විදුලි කප්පාදුව සිදුවනු ඇති. මේ අතර ජල විදුලිය නිෂ්පාදනය කිරීමේ සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ වාරි මාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුමර මහතාගේ හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නොරොච්චුවලේ විදුලි බලාගාරයේ හදිසි තාක්ෂණික බිඳවැටීමත් සමග දැනට පවතින විදුලි කප්පාදුව එම කාල සීමාවේ පවත්වාගෙන යාම හා ඉදිරි ජල විදුලිය නිෂ්පාදනය කිරීමේ සැලසුම් සකස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. නොරොච්චුවලේ බලාගාරයේ බිඳවැටීම යථා තත්ත්වයට පත් කරන ඉදිරි දින 5 වෙනුවෙන් ජල විදුලි බලාගාරවලින් වැඩි ජල ප්‍රමාණයක් නිකුත් කිරීමට සහ ඉදිරි කළමනාකරන වැඩසටහන් පිළිබඳව එහිදී තීරණයකට එළඹ තිබෙනවා. මේ අතර නොරොච්චුවලේ විදුලි බලාගාරය බිඳවැටීම හේතුවෙන් විදුලි උත්පාදන කටයුතු සඳහා ඩීසල් ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවද විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව ප්‍රමාණවත් පෙට්‍රල් 92 සහ සුපර් ඩීසල් තොග මේ වන විට කඩිනමින් වෙළඳ පොළට නිකුත් කිරීමට පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉන්ධන බෞසර් හිමියන්ගේ වර්ජනය සඳුදා පස්වරුවේ අවසන් වුවද ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන හිඟය තවදුරටත් පවතිනවා. අදත් දිවයිනේ ප්‍රදේශ රැසකම දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාවක් අද දින කොළඹ වරාය වෙත ළඟා වී ඇති බව ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවා. ශ්‍රී ලංකාව වෙත මේ වන විට විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 44000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බවයි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ. දින ගණනාවකට පසු 60 නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් වෙත ඩීසල් නිකුත් කිරීමට කොටගල khනිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණය අද කටයුතු කළා. දින ගණනාවක සිට තිබූ ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ කිහිපයක් ඉන්ධන පිරවුම් හල් අසල දින ගණනාවක සිටම ගාල් කර තිබූ බවයි බස් රථ රියදුරන් හා කොන්දස්තරවරුන් කියා සිටියේ. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නැවතත් කෙටි විරාමයක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. පසුගියදා නිකුත් කෙරුණු ලෝක ජනවාද නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ගිය වසරට වඩා ස්ථාන 19කින් පහත බැස තිබෙනවා. ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව එම දර්ශකයේ 146 වන ස්ථානයේ රැඳී සිටිනවා. රටවල් 180ක් යොදා ගනිමින් දේශ සීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානය විසින් සිදු කරන මෙම ශ්‍රේණිගත කිරීම්වලදී ප්‍රථම ස්ථානයේ පසුවන්නේ නෝර්වේ රාජ්‍යයි. දෙවන ස්ථානය ඩෙන්මාර්කයටත්, තෙවන ස්ථානය ස්වීඩනයටත් හිමිව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව ස්ථාන 19කින් පසුපසට පැමිණෙන්නේ 2021 ශ්‍රේණිගත කිරීමේදී හිමි වූ 127 වන ස්ථානය අහිමි කරගෙනයි. ඉන්දියාව මෙම ශ්‍රේණිගත කිරීමේදී 150 වන ස්ථානයේ පසුවනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය අද දිනේත් පැවතීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර බාර ගැනීම අදත් සිදු වුණේ නැහැ. ප්‍රධාන කාර්යාලය සහ සියලුම ශාඛා කාර්යාලවල එම කටයුතු නතර කෙරුණු අතර එක් දින සහ සාමාන්‍ය සේවා යන දෙකොට්ටාශයටම එය අදාළ වුණා. හිටපු ප්‍රවෘත්ති හා ගුවන්විදුලි රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ඒ.ජේ. රණසිංහ මහතා ඊයේ අභාව ප්‍රාප්ත වුණා. ඔහු මිය යන විට 96 වන වියේ පසු වුණා. කලක් රෝගාතුරව සිටි ඒ.ජේ. රණසිංහ මහතා මිය ගොස් ඇත්තේ ඊයේ උදැසන සිය නිවසේදී ප්‍රතිකාර ලබමින් සිටියදී. 1989 සිට 1994 දක්වා එවක එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රවෘත්ති හා ගුවන්විදුලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඒ.ජේ. රණසිංහ මහතා පසුව ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙසද ක්‍රියා කර තිබෙනවා. කැනඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයෙකු ලෙසද ඔහු සේවය ලබා දී ඇති අතර ටවර් හෝල් රංගහලේ පළවෙනි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වූයේද ඒ මහතායි. ඒ.ජේ. රණසිංහ මහතා අවමංගල්‍ය අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. දැන් තවත් කෙටි විරාමයක්. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. රෙදිපිලි අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීමේ අරමුණ ඇතුව මඩකලපුව පුන්නකුඩා ප්‍රදේශයේ රෙදිපිලි උද්‍යානයක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. නැගෙනහිර පළාතේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වශයෙන් සැලකෙන මෙහි යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු අනිකුත් අවශ්‍යතා වෙනුවෙන් රජය වැය කිරීමට නියමිත මුදල රුපියල් බිලියන 5.5කට ආසන්නයි. අක්කර 225ක භූමි ප්‍රමාණයක විසිරී ඇති මෙම රෙදිපිලි උද්‍යානයේහි මහා පරිමාණ කර්මාන්ත ශාලා සංකීර්ණ 8ක් හෝ 10ක් ඇති
කිරීමේ පහසුකම් පවතිනවා. මෙමගින් වාර්ෂිකව ඩොලර් මිලියන 500ක් පමණ විදේශ විනිමය ඉදිරි කර ගැනීමේ හැකියාව පවතින බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ. ඊට අමතරව මෙමගින් නව රැකියා අවස්ථා 5000ක් පමණ බිහිවනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා. ලෝවට අතුරුතුරුත් සමගින් දැන් විදෙස් පුවත්. ඇමරිකානු මහ බැංකුව වසර 22කට පසු පොලි අනුපාත ඉහළ දමා තිබෙනවා. ඇමරිකාවේ උද්දමනය වසර 40කින් පසු මේ වන විට ඉහළ අගයක පවතිනවා. පසුගිය මාර්තු මාසයේදී එරට උද්දමනය දැක්වුවේ 8.5% ලෙසයි. එය තවදුරටත් ඉහළ යනු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. දැනටමත් ඉන්දියානු සහ ඕස්ට්‍රේලියානු මහ බැංකු සිය පොලි අනුපාත ඉහළ නංවා ඇති අතර එංගලන්තය ප්‍රකාශ කළේ ඔවුන්ද පොලි අනුපාත ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි. එය පසුගිය දෙසැම්බර් මාසයේ සිට සිදුවන 4 වන පොලි අනුපාත ඉහළ නැන්වීමයි. එමෙන්ම වසර 2කට පසු ප්‍රතිපත්ති පොලි අනුපාතයක් ඉහළ දැමීමට ඉන්දිය මහ බැංකුව තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිරෙමින් තිබූ සමයේ එම පොලි අනුපාතිකය 4% දක්වා පහත දැමීමට ඉන්දිය මහ බැංකුව පියවර ගත් අතර මේ වන විට එය 4.4% දක්වා වැඩි කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. භාණ්ඩ මිල ඉහළ යාම සහ උද්දමන බලපෑම හේතුවෙන් එවැනි තීරණයක් ගත් බව බලධාරීන් පවසා තිබෙනවා. රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට යුරෝපා සංගමය සූදානම් වනවා. එහි සභාපතිවරයා ප්‍රකාශ කළේ මීළඟ මාස 6 තුළ ක්‍රමක්‍රමයෙන් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමට තීරණය කර ඇති බවයි. මෙමගින් රුසියාවට ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් දැනටමත් බටහිර රටවල් රැසක් රුසියාවට සම්බාධක පනවා අවසන්. තලේබාන් පාලනය ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කර ගැනීමට පෙර එරට කාන්තාවන් කබුල් අගනුවර ඇතුළු රටේ ප්‍රධාන නගරවල රිය පැදවීම දැකගත හැකි වුණා. කෙසේ වුවද මේ වන විට තලේබාන් පාලනය විසින් කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය අගෝස්තු මාසයේදී ඇෆ්ගන් ආණ්ඩුව බිඳවැටීමත් සමග එහි පාලනය තලේබාන් සංවිධානයට නතුවීමත් සමග මානව හිමිකම් උල්ලංඝනය වීම ඉතා අයහපත් තත්වයකට පත්ව තිබෙනවා. මේ වන විට ඇෆ්ගනිස්තානයේ සටන් අවසන් වී තිබුණද විශේෂයෙන්ම ඇෆ්ගන් කාන්තාවන්ට එරෙහිව බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය වන බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. මෑත කාලයේදී 6 ශ්‍රේණියෙන් ඉහළ ගැහණු දරුවන්ට පාසල් යාම තහනම් කිරීමත් සමග ලොව පුරා මෙම තීරණය දැඩි ලෙස විවේචනයටද ලක් වුණා. ක්‍රීඩා පිටේ තොරතුරු වෙතයි දැන් අවධානය. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට එරෙහිව පුනේහි ඊයේ පැවති තරගය ලකුණු 13කින් ජය ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් බැංගලෝර කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 8කට ලකුණු 173ක් රැස් කළා. මහිපාල් ලොම්රෝ ලකුණු 42යි. පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ ලකුණු 27කට කඩලු 3ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නයි කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩලු 8ක් දැවී ලබා හැකි වූයේ ලකුණු 160ක් පමණයි. බංග්ලාදේශ සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම 8 වෙනිදා දිවයිනෙන් පිටත්ව යන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙන්නේ. දිමුත් කරුණාරත්න කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇති අතර මෙවර ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී වැඩිම ලකුණු ලබා ගනිමින් දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූ කමිදු මෙන්ඩිස්ද ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. එම තරගාවලියේදී දක්ෂතා දැක්වූ ඕෂධ ප්‍රනාන්දුද සංචිතයට ඇතුළත්. එමෙන්ම කමිල් විශාර, රමේෂ් මෙන්ඩිස්, සුමින්ද ලක්ෂාන්, කසුන් රජිත, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මදුශංක යන ක්‍රීඩකයෝ සංචිතයට ඇතුළත් වනවා. ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, දලන්ජේ ද සිල්වා, නිරෝෂන් දෙක්වැල්ල, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය සෙසු ක්‍රීඩකයන් වනවා. මෙත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප අලින් හමුවන්නේ හෙට සවස 6:55ට. ඔබ සැමට සුබ රාත්‍රියක්.